සමාජ සංගායනා සාධු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාමතස්ස මොහන්දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මා හිතස්ස උජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තුපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගංග ගලනා නිම්නය සේමා මහසංඝ රුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමත්තා සතිමන්තෝ සුසීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්ඛතාති අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි හැම දිනාටම පින්බර උදෑසනක් පින්බර දවසක් වේවා කියලා මම
පළමු කොට ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේගේ විරාගී හදවතින් මතුවෙලා මහනෙල් මල් සුවඳ විහිදෙන සිරිමුව මඩලින් දේශනා කොට වදාළ මధుර මනෝහර අමා ධර්මය ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින හැම දෙනාටම සිත නිමී යන ගත නිමී යන මధుර බණපදයක් දේශනා කරන්නටයි කියා දෙන්නයි බලාපොරොත්තු වන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ කල්ප ලක්ෂ ගණනක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගණනක් අඛණ්ඩ ව්‍යායාමයකින් අනතුරුවයි සම්මා සම්බුද්ධ ශාසනය මේ ලෝකයට දායාද කළේ. ජාති ජාතීන්හි අඛණ්ඩ වීර්යයකින් අඛණ්ඩ දරා ගැනීමකින් පාරමී ධර්මයෝ සම්පාදනය කළා. නොනවතින ගමනක් අවිජහිත ගමනක් වැඩම කරලා තුන්ලොවක් සනසන මහා මෛත්‍රී පැතුම හදවතේ කිසිම දාක නොවිය කෙන ලෙස ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පිහිටුවා ගත්තා. ජාති ජාතීන්හි පුරුදු කළ මෛත්‍රිය කරුණාව ඉවසීම දරා ගැනීම අසම සමයි. ඒ දරා ගැනීම සාමාන්‍ය කෙනෙකුට මේ ලෝකේ අදහා ගන්නත් අමාරුයි. සම්බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ හදවතේ තිබුණ උතුරාගිය මෛත්‍රිය ගැන උපමාවකින් හෝ වචනයකින් හෝ කියා අවසන් කරන්නට බෑ. මේ මහා භද්‍ර කල්පයේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෛත්‍රී පාරමිතාව උපරිම මට්ටමකින් ජීවිත පරිත්‍යාගයෙන් සම්පාදනය කරපු ජීවිතයක් තමයි සුවන්න සාම චරිතාපදානය කියලා කියන්නේ. පාරමිතාවක් ආකාර 3කින් සම්පාදනය කරනවා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියලා. තමා සතු දේවල් පූජා කිරීමෙන් භවභෝග සම්පත් ආදිය පූජා කිරීමෙන් දාන පාරමිතාව සම්පූර්ණ වෙනවා. තමගේ ශරීරයේ රුහිරය අංගපසඟ පූජා කිරීමෙන් උපපාරමිතාව සම්පූර්ණ වෙනවා දානමය වශයෙන්. දාන පරමත්ත පාරමිතාව සම්පාදනය වෙන්නේ ජීවිතයේ පරදුවට තබා නැත්නම් ජීවිතයත් දානයේ පිණිස අතහැරීමෙන්. ඒක සුළුපටු දෙයක් නෙමෙයි, හැම කෙනෙකුටම කරන්න බෑ. ඒ වගේ තමයි සෙසු පාරමිතා ධර්ම. තමා සතු දේ දුගී මගී යාචකාදීන් කෙරෙහි මෛත්‍රියෙන් යුක්තව අතහැරීමෙන් මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ වෙනවා. ඔවුන්ට මෙත් වැඩීමෙන් මෛත්‍රියෙන් යුක්ත වචන කතා කිරීමෙන් මෛත්‍රී පාරමිතාව. ඒ වගේම මොනම හේතුවකින්වත් තමන්ගේ ශරීරයේ තියෙන අංගපසංග රුහිර දාහරා මේවා අහිමි වුණත් මෛත්‍රී සිත වෙනස් කරගන්න නැතුව කල් ගෙවීමෙන් මෛත්‍රී උපපාරමිතාව සම්පාදනය වෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතයේම අතහැරලා මෛත්‍රිය වෙනස් කරගන්න නැතුව ඒ මෛත්‍රිය නැමැති උදාාර ගුණයම දියුණු කිරීමෙන් මෛත්‍රී පරමත්ත පාරමිතාව සම්පාදනය වෙනවා. මේ මෛත්‍රී ගුණය ගැන කතා කරද්දී අපේ මහා බෝසතාණන් වහන්සේ මේ ජීවිතයේ එහෙම නැත්නම් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච ජීවිතයේ උතුරාගිය මෛත්‍රිය, උතුරාගිය කරුණාව, උතුරාගිය සෙනෙහස, උතුරාගිය සම්මා සම්බුද්ධත්වයේ මහිමය කොච්චරද කියන මේ කාරණේ තේරුම් ගනිද්දී වැදගත් වෙන්නේ සංසාර ගමනේ ඒ ಗುಣ අඛණ්ඩව සම්පාදනය කර ආකාරය දෙස විමසා බැලීම. ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වීමෙන් හැම කෙලෙස් මල දුරව යනවා, පහව යනවා, ඉවත් වෙනවා. එතකොට හැම කෙලෙස් මල දුරව ගොස් පහව ගොස් ඉවත් වීමෙන් සිතක ඇතිවන පාරිශුද්ධිය අපමණයි. ඒක උපමාවකින් කියන්නට බෑ. ඒ උපමාවකින් කිව නොහැකි පාරිශුද්ධියක් ඇති හදසන්තානයක් හිමි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ පරම මහා මෛත්‍රිය අසමයි අසම සමයි.
නමුත් ඒ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වෙන්නට පෙර තිබුණ මෛත්‍රිය පවා අසමයි අසම සමයි. සුවන්න සාම කුමාරයා කියන්නේ අපේ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ මෛත්‍රී පාරමිතාව පරමත්ථ පාරමිතාවක්සේ සම්පාදනය කරපු ආශ්චර්යමත් ජීවිතයක්. මේ මහා භද්‍ර කල්පයේ බොහෝ කාලයකට පෙර මේ ලෝකෙ හිටියා නැත්නම් දඹදිව තලයේ හිටියා එක්තරා වැදි කුලයක්. වැදි කර්මාන්තයෙන් තමයි ජීවත් වෙන්නේ. සත්වයන් ඝාතනය කරලා ඒ ලැබෙන මාංශයක් විකුණලා එහෙම තමයි ජීවිකාව ගෙවන්නේ, ජීවිකාව ගත කරන්නේ. ඉතින් මේ වැදි කුලයේ විශාල වශයෙන් පිරිස් ඉන්නවා. මහා වනාන්තරයක තමයි මේ ගම්මාන තියෙන්නේ. ගම්මාන දෙක තුනක් තියෙනවා. එක ගම්මානයක ඉන්නවා ප්‍රධාන වැද්දෙක්, නේසාද පුත්‍රයෙක්. අන්නේ නේසාද පුත්‍රයාට එක්තරා පුතෙක් ඉපදුනා. ඒ පුතාගේ නම තමයි දුකූල. දුකූල නම් වූ පුතණුවන්. ඉතින් මේ පුතණුවන් බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා තමයි මේ ප්‍රධාන නේසාද තුමාගේ පුතා වෙලා මේ ලෝකෙ ඉපදුනේ. එනිසාම බ්‍රහ්ම ලෝකෙන් ආපු කෙනෙක්ගේ හිතේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන මේ බ්‍රහ්ම විහාරයන් අඩුවක් නැතුව තියෙනවා. ඉතින් එනිසාම ඔහු වැඩිවියටපත් වුණත් කිසිම දාක සතෙක් ඝාතනය කළේ නැහැ. ප්‍රාණඝාතයක් සිද්ධ කළේ නැහැ. ඉතින් ප්‍රාණඝාතයක් සිද්ධ කරන්නේ නැහැ මොනම හේතුවකින්වත් ඊට අනුබල දෙන්නෙත් නැහැ. ඉතින් එහෙම කාලෙ ගෙවි යනකොට ඔහුට අදහසක් ඇති වුණා මේ ජීවිතයෙන් අයින් වෙලා තවදුරටත් වනගත වෙලා ධ්‍යාන භාවනාවේ යෙදෙන්න ඕනේ කියලා. නමුත් තමන්ගේ පියතුමා නැත්නම් ප්‍රධාන නේසාද පුත්‍රයා වැඩිතුමා කැමති වුණේ නැහැ. ඒ වගේම ඒ සමීපයේ තවත් තිබුණ වැඩි ගම්මානයක්. ඒ වැඩි ගම්මානයේ එක්තරා දියණියක් ඉපදුනා. එක්තරා ප්‍රධාන වැද්දෙකුට නම තමයි පාරිකා. ඒ පාරිකා කියන දියණියත් බ්‍රහ්ම ලෝකෙන් තමයි මනුස්ස ලෝකෙට ආවේ. නිසා එතුමියගේ හිතෙත් කාම රාගයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම වෛරයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ දෙදෙනාම කොහොම හරි වැඩිවියටපත් වුණාම වැඩිහිටියෝ එකතු වෙලා අකමැත්තෙන් නමුදු විවාහ ජීවිතයකට ඇතුළත් කළා. අකමැත්තෙන් තමයි මේ දේ සිද්ධ කළේ. ඉතින් මේ දෙදෙනා කාලයක් යනකොට කිසිම ආකාරයක කායික සබඳතාවක් නැහැ. බොහොම මෛත්‍රියෙන් ඒ වගේම විරාගී ජීවිතයක් ගත කරනවා. දෙදෙනාම අවසානයේ තීරණය කළා තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වෙන්න ඕන කියලා. දැන් බ්‍රහ්ම ලෝකෙන් කෙනෙක් ආවහම එහෙම තමයි. බ්‍රහ්ම ලෝකෙන් ආපු කෙනෙකුගේ හදවතේ නැත්තම් හිතේ විරාගයයි ඇති වෙන්නේ, රාගය නෙමෙයි. මෛත්‍රියයි ඇති වෙන්නේ, වෛරය නෙමෙයි. ඒක තමයි මේ දීර්ඝ කාලයක් බ්‍රහ්ම ලෝකේ ඉඳන් කෙලෙස් යටපත් කරපු එකේ ආනිසංශය. අති දීර්ඝ කාලයක්, සමහර විට මහා කල්පයකින් තුනෙන් එකක්, සමහරට මහා කල්පයෙන් භාගයක්, සමහරට මහා කල්පයක්, සමහරට මහා කල්ප ගණනාවක් බ්‍රහ්ම ලෝකයක ඉන්න කෙනෙක්ගේ එක දිගට කාමච්ඡන්ද නීවරණය ඇති වෙන්නේ නැහැ. ව්‍යාපාද නීවරණය ඇති වෙන්නේ නැහැ. එනිසා ඒ හිත බොහෝ සෙයින් හරිම සංවර වූ මෛත්‍රියෙන් පිරී ගිය හිතක්. ඉතින් එනිසා මේ දුකූල පඬිතුමාගේ සහ පාරිකා කියන ඒ දියණියගේ මේ දෙදෙනා විවාහ වුණත් කිසිම කාම සංකල්පනාවක් හටගන්නේ නැති තැන මේ දෙදෙනා අවසාන වශයෙන් තීරණය කළා උතුම් තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වෙන්න. ඉතින් තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා හිමාල වන ප්‍රදේශයේ බොහොම ඈතට ගිහිල්ලා මිග සම්මත කියන ගංගාව සමීපයේ තියෙන එක්තරා ප්‍රදේශයක වනලැහැබක සක්දෙව් රජතුමා විසින් මවා දුන්න ආරාමයකට වෙලා මහානකම් කරනවා, තපස්කම් කරනවා. බොහොම දීර්ඝ කාලයක්, අවුරුදු ගණනාවක් තිස්සේ එක දිගට මහානකම් කරනකොට ඉතින් කාලය ගෙවිලා ගියා. මේ දෙදෙනාගේ ජීවිතේ ටිකක් වයස්ගත වුණා. ඉතින් සක්දෙව් රජතුමා මේ දෙදෙනාට උපකාර කරනවා. දවසක් දා ඇවිල්ලා මේ තාපසතුමාට තාපසතුමියටයි කියනවා බන්තේවෝ චක්ඛෝණං අන්තරායෝ පඤ්ඤායති පටිජ්ජග්ගනකම් පොත්තකං ලද්දුං වට්ටති කියලා කිව්වා. ස්වාමීනි, ඒකාන්ත වශයෙන්ම මට පේනවා නුඹ දෙදෙනාගේ ඇස් දෙක අන්ධ වෙන අකුසල කර්ම විපාකයක් දැන් ඇවිල්ලා තියෙනවා කියලා. දැස අන්ධ වෙන අකුසල විපාකයක් ඇවිල්ලා තියෙනවා. එනිසා දැස අන්ධ වුණොත් නුඹ දෙදෙනාට ජීවත් වෙන්න බැරුව යනවා. නුඹ දෙදෙනා පෝෂණය කරන්න එක්තරා පුතෙකු බිහි කරගත්තොත් හොඳයි කියලා කිව්වා. නමුත් අන්න ඒ වාගේ වෙලාවේ
ජානාමි තුම්හාකං සුද්ධ චිත්තකං තස්මා පාරිකාය උතුනී කාලේ නාභින් පරාමසෙයාත ඒවං වෝ පුත්තෝ ජායිස්සති සෝබෝ උපට්ඨහිස්සති කියලා ක්‍රමයකුත් කිව්වා. දැන් මේ දෙදෙනා විරාගී දෙදෙනෙක් බ්‍රහ්මචාරී දෙදෙනෙක් එනිසා කෙලෙසින්ද දරුවෙක් ලබන්නේ. අන්න ඒ වෙලාවේ සක්දේව රජතුමා කියනවා ස්වාමීනි ඔබ දෙදෙනාගේ පිරිසිදු භාවය ගැන අපි හොඳට දන්නවා. නමුත් නුඹ දෙදෙනාට මින් ඉදිරියට මේ තාපස ජීවිතය කටයුතු කරගෙන යන්න බැරුව යනව ඇස් අන්ධ වුණොත් එනිසාම ඒ ඇස් අන්ධ වුණාට පස්සේ නුඹලාට පිහිට වෙන්නට දරුවෙක් අවශ්‍ය වෙනවා. එනිසා මේ පාරිකා තාපසතුමියගේ උතුණී කාලයෙහි නාභිය පරාමර්ශනය කරන්න. එපමණකින්ම දරුවෙක් පහළ වෙනවා කියලා කිව්වා. නාභිය කියන්නේ පෙකණිය ප්‍රදේශය. ඒ පෙකණිය ප්‍රදේශය පරාමර්ශනය කිරීමෙන් දරුවපත් සිද්ධ වෙන ආකාරය ගැන මේ බණ පොතේ අවස්ථා කිහිපයක් සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා ඒ කියපු විදිහටම මේ දුකූල තාපසතුමා පාරිකා තාපසතුමියගේ නාභිය ඒ සුදුසු කාලෙහි පරාමර්ශනය කළා. එමගින්ම පින් ඇති පුත් කුමරෙකු ඒ මව් කුසේ පිළිසිඳ ගත්තා. ඒ පුත් කුමරුත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා නැත්නම් දිව්‍ය ලෝකයෙන් චුත වෙලා එන බොහෝ පින් නැති කළ පින් නැති අප මහා බෝසතාණන් වහන්සේ. අප මහා බෝසතාණන් වහන්සේ තමයි දිව්‍ය ලෝකයෙන් චුත වෙලා මේ දෙදෙනා අතරට එන්නේ. ඉතින් ඒ පාරිකා නම් වූ තාපසතුමියගේ කුසේ දැන් පිළිසිඳ ගත්ත. දස මාසයක් ඇවෑමෙන් මේ රන්වන් බ්‍රහ්මන කුමරු නැත්තම් රන්වන් තාපස කුමරු මේ ලෝකයට පහළ වුණා. ඉතින් මේ දෙදෙනා බොහොම වමනාවෙන් පෝෂණය කළා. පුංචි දරු පැටියෙක්. මේ දෙදෙනාගේ බ්‍රහ්මචර්යාවට අන්තරායකුත් නැහැ. බොහොම සීලවන්ත ජීවිතයක් ගත කරන්නේ. ඉතින් මේ දෙදෙනා එකතු වෙලා පෝෂණය කළා. අවුරුදු 16ක කාලය දක්වාම දැන් උස් මහත් වුණා. ඉතින් 15 දවසේ ඉඳන්ම මහා පුදුමාකාර මෛත්‍රියක්. පුංචි කාලේ ඉඳන්ම හරි මෛත්‍රියකින් යුක්තයි මේ පුංචි කුමාරයා. නම තියුවේ සුවන්න සාම කුමාරයා කියලා. ඉතින් පුංචි කාලේ ඉඳන්ම මේ වනාන්තරේ ඉන මුවෝ, ඒ වගේම කුරුල්ලෝ සියලු සතුන් පාහේ සිංහය කොටි ව්‍යාග්‍රයන් පාහේ මේ කුමාරයාට හරි එකතුයි. ඉතින් මේ කුමාරයා පුංචි කාලේ ඉඳන්ම අම්මටයි තාත්තටයි දෙන්නට දැන් තාපසතුමාටයි තාපසතුමියටයි උදව් කරන උපස්ථාන කළා. දීර්ඝ කාලයක් උදව් කළා. දීර්ඝ කාලයක් උපස්ථාන කළා. අවුරුදු 16ක් වෙනකොට හොඳට මාතෘ උපස්ථානයේ පීතෘ උපස්ථානයේ හුරුයි. මේ පුංචි සුවන්න සාම කුමාරයා තමයි මිග සම්මත නදියට ගිහිල්ලා කලයක වතුර අරගෙන එන්නේ. වතුර අරන් එන්න යද්දි මුව පැටව දෙන්නෙක් ඇවිල්ලා මුව පැටව දෙන්න ළඟින් ගමන් කරනවා. එතකොට දෙන්නගේ අතරින් කොන්ද උඩින් කලේ තියෙනවා. කලේ තියලා තමයි ඒ මහා බෝසත් සුවන්න සාම කුමාරයා වතුර ගේන්න යන්නේ. බොහෝම හිතයිසී, බොහෝම මිත්‍රශීලී. කිසිදාක වෛරී සිතුවිල්ලක් ඒ සිතේ ඇති වුණේ නැහැ. තාපසතුමාගේ මෛත්‍රී බලය. දැන් මේ දුකූල පඬිතුමා සහ පාරිකා දියණිය කියන්නේ නැත්නම් ඒ අම්මයි තාත්තයි කියන්නේ මහා බෝසතාණන් වහන්සේගේ මේ ජීවිතේත් අම්මයි තාත්තයි වෙච්ච දෙන්නනේ. ඉතින් සෑහෙන කාලයක් පාරමී පුරාගෙන න්යාවේ. ඒ පින් බලය, පාරමී බලය ඒ හදවත් තුළ රාව ප්‍රතිරාව දුන්නා. හරි ආශ්චර්යමත්. හරි පුදුම සහගතයි. ඒ පාරමිතා ශක්තිය සම්පාදනය වුණාම එහෙම තමයි. ඉතින් ඒ නිසා දැන් මේ දෙදෙනා බොහොම සතුටින් ජීවත් වෙනවා. ඉතින් කාලය ඔහොම ගෙවිලා ගියා. ඉතින් දවසක් දා මේ දුකූල තාපසතුමයි පාරිකා තාපසතුමියයි දෙදෙනා වනයේ ඈත ප්‍රදේශයකට යනවා පළවැල නෙලාගෙන ඒම පිණිස. ඉතින් දවසක් දා පළවැල නෙලාගෙන එන්න ගියාම පළවැලත් නෙලාගෙන එනකොට අනෝරා වරුසාවක් ඇති වුණා. දහරා නිපාත වැස්සක් දැන් ඇති වෙනවා. ඉතින් මේ වැස්ස නිසා එක්තරා තැනක ඉන්නවා එක්තරා තුඹසක් උඩ වාඩි වුණා. මේ තුඹසක් උඩ වාඩි වෙලා ඉන්නකොට ශරීරයට වැටෙන වැහි බිඳු දහඩිය සමග මුසු වෙලා ගලාගෙන ගිහිල්ලා ඒ තුඹසේ කටින් තුඹස ඇතුළට යනවා. එහෙම යනකොට ඒ තුඹසේ ඉන්න බොහෝම විසකුරු නාගයෙක්. මෙන්න මේ නාගයාගේ ඇඟේ අර දහඩිය මුගුරු සහිත ඒ වැහි බිඳු වැටෙනකොට ඔහුගේ ශරීරයට ලුණු වතුර වැටෙනවා වගේ දැනෙච්ච නිසා බොහොම වේදනාවක් ඇති වුණා. මේ නාගයා තුඹසෙන් එළියට ආවා. තුඹසෙන් එළියට ඇවිල්ලා අර දුකූල තාපසතුමාටයි පාරිකා තාපසතුමියටයි දෙදෙනාටම විස වේගයක් මුදා හැරියා.
ඒ විස මුදා හැරියායින් අනතුරු මේ විස ඇස්වල ස්පර්ශ වුණා. දැසම හරියට දීපසිඛාවක් නිවි යනවා වගේ මේ දෙදෙනාගේ දැස් අන්ධ වුණා. දැන් ඉතින් ඇස් අරින්න බෑ. ඇස් අරින්න බෑ මහා විසකින් ඒ ඇස් දෙක විනාශ වෙලා ගිහිල්ලා. ඉතින් හඬමින් ඉන්නවා දැන් එහෙට යන්නත් බෑ මෙහෙට යන්නත් බෑ. කර කියා ගන්න දෙයක් නෑ. අනෝරා වැහි වැටෙනවා. ආන්නේ වෙලාවේ තාපසයන් වහන්සේලා දෙනමම එහෙම නැත්නම් මේ තාපසතුමයි තාපසතුමියයි පරක්කු වෙන නිසා සුවර්ණ සාම කුමාරයා මග බලමින් ඉන්නේ අම්මයි තාත්තයි තාම ආවේ නැහැ කියලා. මග බලමින් ඉඳලා ටික වෙලාවක් නැති වෙනකොට මේ සුවර්ණ සාම කුමාරයා මේ ප්‍රදේශයට යන්න ඇති කියන අදහසින් මේ දෙදෙනාම සොයාගෙන ගියා. සොයාගෙන යනකොට දෙදෙනාම හැඬු කඳුලින් ඉන්නවා. දැන් හඬා ඉන්නවා. එහෙට යන්නත් බෑ මෙහෙට යන්නත් බෑ. අන්නේ වෙලාවේ මේ දෙදෙනාගේම දෑතින් අල්ලගෙන අස්වසල හඬන්න එපා කියලා දෙදෙනාගේම කඳුළු පිස දාලා මේ පුංචි පුතණුවන් නැත්තම් සුවර්ණ සාම කුමාරයා රන්වන් බෝසත් කුමරු මේ දෙදෙනාගේ අතින් අල්ලගෙන ඇවිදගෙන ඇවිල්ලා ආරාමයේ වඩා හිඳුවාගෙන බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් දුකක් දැනෙන්න දුන්නේ නැහැ. හැම අතින්ම උපස්ථාන කළා. සමීපයෙන් උපස්ථාන කළා. පළවැල නෙලාගෙන ඇවිල්ලා ඒව අනුභව කරවනවා. ඒ වගේම අනුභව කරවලා ඒ අම්මා තාත්තා දෙදෙනාගේ දත් මැදලා ඒ වගේම පාදෝවණය කරලා ඒ වගේම ඇඳුම් සෝදලා දීලා විශේෂයෙන් තාපසවරු අඳින ඒ ජටා මඩලු සෝදලා දීලා බොහොම සමීපේ ඉඳගෙන උපස්ථාන කරනවා. ඉතින් තාපස කුමරු නැත්තම් සුවර්ණ සාම කුමාරයා අම්මා තාත්තට ආහාර පළවැල අනුභව කරවලා සමීපේ ඉඳගෙන තමයි පළවැල අනුභව කරන්නේ. යම් විදියකින් කතා කළොත් කියලා. රාත්‍රී කාලෙත් එහෙමයි, දහවල් කාලෙත් එහෙමයි. ඊටාම ආදරෙන් ඊටාම සෙනෙහසින් මේ උපස්ථානය කරනවා. ඉතින් දැන් කාලයක් මේ උපස්ථාන කරගෙන ඉන්නකොට අම්මට තාත්තට දැන් දුකක් වෙහෙසක් පීඩාවක් නැහැ. හේතුව තමයි මේ සුවර්ණ සාම කුමාරයා උපස්ථාන කරනවා. සක්දෙව් රජතුමාත් පිහිට වෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ ඉන්න සියලු සත්වෝ හරි මෛත්‍රියෙන් ඉන්නේ. දෙවිවරු පවා පුදුමාකාර මෛත්‍රියෙන්. මේ මනුස්ස ලෝකේ මිනිස්සු මෙත් වඩනකොට අමනුෂ්‍යයොත් ඒ මෛත්‍රිය ලබනවා. අමනුෂ්‍යයොත් මෛත්‍රිය වඩනවා. ඒ වගේම කෙනෙක් දෙන්නෙක් හෝ පටන් අරගෙන මෛත්‍රිය වඩනවා නම් ඒ ගමට, ඒ රටට, ඒ ජාතියට, ඒ ප්‍රදේශයට ඒක මහා පුදුම ආශිර්වාදයක්. ඒ නිසා නිතර මෙත් වඩන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙමයි. ඉතින් මේ මෛත්‍රියෙන් යුක්තව කාලෙ ගෙවාගෙන යනකොට දවසක් මේ සුවර්ණ සාම කුමාරයා ජලය ගෙන ඒම පිණිස මිග සම්මත ගංගාවට ගියා. මිග සම්මත නම් වූ ඒ ගංගාවට ගමන් කළා. ගමන් කරලා දැන් ඔන්න වතුර අරගෙන එන්න තමයි සූදානම් වෙන්නේ. පැන් පහසු වෙලා දල ස්නානය කරලා මුවෝ දෙන්නෙක් තමයි මේ කලය අරගෙන යන්නේ. ළඟ ළඟ යනවා මුවෝ දෙන්නෙක්. කොන්ද උඩින් තියලා තියෙනවා කලය. බෝසත් කුමරු පිටුපසින් යනවා. ඉතින් ගිහිල්ලා දැන් මේ සුවර්ණ සාම කුමාරයා ගංගාවේ වතුර අරගෙන ඉන්න අනතුරු ගංගාවේ ඒ සුදු වැලි තලාවේ ඉන්නකොට පුරාකෘත අකුසල කර්මයකොත් විපාක වශයෙන් පැමිණිලා බලවත් අනතුරක් සිද්ධ වෙන්නයි යන්නේ. මොකක්ද ඒ අනතුර? බරණැස් නගරයේ හිටියා එක්තරා රජවරයෙක්. රජතුමාගේ නම තමයි පීලියක්ඛ රජතුමා. මේ පීලියක්ඛ රජතුමා තමන්ගේ රජකම ඇමතිවරුන්ට බාර දීලා වර්ෂයේ සෑහෙන කාලයක් වනගත වෙනවා. විශාල පිරිසක් එක්ක වනගත වෙන්නේ මුව දඩයම් කරන්න. මුව දඩයම් කරලා ඒ මුව මස් අනුභව කරන එක එතුමාගේ කැමැත්තක්, එතුමාගේ පුරුද්දක්. ඉතින් මේ කාලේ මේ පීලියක්ඛ රජතුමා මේ මිග සම්මත ගංගාව සමීපයේ ප්‍රදේශයක තමයි දඩේමේ යෙදෙන්නේ. ඉතින් ඔහොම දඩේමේ යෙදෙනකොට දවසක් දැක්කා මේ රන්මන් බෝසත් කුමරු අර එදා ගංගාවට ඇවිල්ලා ඉන්න. දැකලා දකිනකොටම හරි පුදුම සහගත හැඟීමක් ඇති වුණා. ගාන්ධර්වයෙක්ද, නාගයෙක්ද, මිනිසෙක්ද, දෙවියෙක්ද කියලා අදහාගත නොහැකි මට්ටමේ. මේ පුංචි බෝසත් කුමරු වට කරගෙන මුව රංචුවක් ඉන්නවා. මුව බොහොම ආදරේ මේ බෝසත් කුමරුට. බෝසත් කුමරුත් මේ මුව රංචුවට හරිම ආදරේ. ඉතින් ওই විදිහට වට කරගෙන ඉන්නවා දැකලා ඉන් අනතුරුව
මේ පීලියක්ක රජතුමා තීරණය කරනවා මේ සුවර්ණ සාම කුමාරයාට ඊතලයකින් විදින්නට. විස පෝන ලද ඊතලයකින් මේ විදින්නේ ඝාතනය කරන්නම නෙමෙයි කවුද කියලා හඳුනා ගන්න. ඒ නිසා මේ පීලියක්ක රජතුමා මොකද කළේ? වග විභාගයකින් තොරව ඊතලයක් අරගෙන විදිනවා. විද්දාට පස්සේ ඒ ඊතලය සුවර්ණ සාම කුමාරයාගේ දකුණු පසෙන් ශරීරයට ඇතුල් වෙලා වම් පසින් නික්මිලා ගියා. ඒ තරම් වේගෙන් ඒ ඊතලය විද්දා. ඊටාම සියුම් තුනී විස පොවන ලද ඊතලයක්. ඉතින් සුවර්ණ සාම කුමාරයා විස වේගයෙන් නැත්තම් ඒ වේදනාවෙන් එහෙම්මම වැලි තලාවේ වැටුණා. වැලි තලාවේ වැටිලා මේ සුවර්ණ සාම කුමාරයා වැලි තලාවේ වැටුනේ අම්මා තාත්තා ඉන්න පැත්තට හිස යොමු කරලා. ඔවුන් දෙදෙනාට වන්දනා කරනවා. වන්දනා කරමින් කියනවා මම කෝචි වේරී නාම නත්ති මම පිකෝචි වේරං නාම නත්ති. මම කාටවත් මෙච්චර කාලයක් වෛර කරලා නැහැ. මටත් මේ වනාන්තරේ වෛරක්කාරයෙක් නැහැ. කවුද මට විද්දේ? මගේ දෙමව්පියන්ට අදින් පස්සේ බලන්නේ කවුද? මෙහෙම කියා මේ බෝසත් කුමරු කතා කරනවා. වචන පිට වෙනවා. අදින් පස්සේ මගේ අන්ධ වූ අම්මයි තාත්තයි කෙසේ මම පෝෂණය කරන්නද? ඉතින් ওই විදිහට කියා බොහොම වේදනාවෙන් නමුත් කිසිම හිතේ වෛරී චේතනාවක් නැහැ. මොනම හේතුවකින් වෛරී චේතනාවක් නැහැ. ඉතින් රජතුමා මෙතෙන්ට පැමිණුණා. මෙතෙන්ට පැමිණිලා විස්තර අහගෙන විස්තර ටික දැනගත්තා. සුවර්ණ සාම කුමාරයා කිව්වා මගේ අම්මයි තාත්තයි අන්ධ වෙලා ඉන්නේ. ඒ දෙදෙනා පෝෂණය කරමින් තමයි මම ජීවත් වෙන්නේ. මම මේ වනාන්තරයේ කිසිම කෙනෙකුට හිංසාවක් කරන්නේ නැහැ. කිසි කෙනෙක් මටත් වෛර කරන්නේ නැහැ. අපි බොහොම මෛත්‍රියෙන් මේ වනාන්තරයේ ජීවත් වෙනවා. අපි බොහොම කරුණාවෙන් මේ වනාන්තරයේ ජීවත් වෙනවා. එනිසා මේක අයුක්තියක් මම වැරද්දක් කරලා නැහැ. ආන්නේම කියන්නේ මේ පීලියක්ක රජතුමා ඇවිදගෙන ගියා අම්මයි තාත්තයි ඉන්න තැනට. සුවර්ණ සාම කුමාරයාගේ. ඉතින් මෙහෙම ඇවිදගෙන ගියාම අම්මයි තාත්තයි ඉන්නම අන්ධ වෙලා ඇවිදින්නට එහෙට මෙහෙට යන්නට බෑ. පුංචි පුතණුවන් පැමිණෙනතුරු බලාගෙන ඉන්නවා. ඉතින් ගිහිල්ලා මේ රජතුමා මේ දෙදෙනාට කිව්වා. වෙච්ච විපත ගැන කිව්වා. වෙච්ච විපත ගැන කිව්වහම බොහෝම ශෝකයටපත් වුණා. ඇඬු කඳුලින් මේ රජතුමාගෙන් ඉල්ලා හිටිය අපි දෙදෙනා එතෙන්ට රැගෙන යන්න කියලා. ඉතින් රජතුමා කොහොම හරි මේ අන්ධ වූ තාපසතුමියයි දෙදෙනා රැගෙන ආවා සුවර්ණ සාම කුමාරයා ඉන්න තැනට. රැගෙන එනකොට ඉතින් ඒ තාපස කුමාරයා වැටිලා ඉන්නවා සිහි මූර්ජා වෙලා. අන්නේ වෙලාවේ ඉස්සෙල්ලාම ඒ පාරිකා නම් වූ තාපසතුමිය නැත්තම් මව්තුමිය සුවර්ණ සාම කුමාරයා ළඟට ගිහිල්ලා සුවර්ණ සාම කුමාරයා තුරුළු කරගෙන ප්‍රකාශ කරනවා යංකින්ච කතම් පුඤ්ඤං මහ්‍යමේව පිතුච්චතේ සබ්බේන තේන කුසලේන විසංසාමස්ස හඤ්ඤතු. දැන් ඉතින් වෙන කර කියා ගන්න දෙයක් නැහැ. මේ දෙදෙනා බොහොම පිරිසිදු හිත් ඇති දෙන්නේ. බොහොම ගැඹුරු කාලයක් තිස්සේ පුරුදු කරන ලද සීලයක් ඇති දෙදෙනෙක්. බ්‍රහ්මචර්යාවක් ඇති දෙදෙනෙක්. ඉතින් ඒ නිසා මේ දෙදෙනාගේ ජීවිතේ හරි ආශ්චර්යමත්. හරිම පිවිතුරුයි. හරිම පිරිසිදුයි. ඉතින් දැන් සත්‍යක්‍රියාවක් කරලා මේ දෙදෙනා කල්පනා කළේ මේ සුවර්ණ සාම කුමාරයා බේරා ගන්නට. ඇවිල්ලා බලනකොට ශරීරයේ තාම උණුහුම තියෙනවා. ඉතින් ඒ නිසා සත්‍යක්‍රියාවක් කරන්නට ඕන කියලා ඒ අම්මා පුංචි පුතු තුරුළු කරගෙන කියනවා සුවර්ණ සාම කුමාරය මමත් ඔබේ පියා දෙදෙනා මේ ජීවිතේ යම් බඳු පිනක් රැස් කරා නම් කුසලයක් රැස් කරා නම් ඒක සත්‍යයක්මයි. ඒ කුසලයේ ආනුභාව බලයෙන් මේ බ්‍රහ්මචර්යාවේ අනුහසින් මෛත්‍රී අනුහසින් කරුණාවේ අනුහසින් ඒ උතුම් ජීවිතයේ ගෙවූ ඒ උතුම් ජීවිතේ පුරුදු කරන ලද පින් දහම් වල අනුහසින් මේ සුවර්ණ සාම කුමාරයා වන මගේ පුතාගේ ශරීරයේ තියෙන විස වහාම ඉවත් වේවා. ඒ විස බැහැර වේවා. ඒ විස ශරීරයෙන් ඉවත් වේවා කියලා ඔන්න සත්‍යක්‍රියාවක් කළා. සත්‍යක්‍රියාවක් කළාම ඒ ශරීරයේ යම් විසක් තිබුණා නම් ඒ විසෙන් සෑහෙන කොටසක් මහා පොළවට ඇදිලා ගියා. ඊළඟට සුවර්ණ සාම කුමාරයාගේ පියතුමා දුකූල තාපසතුමා පුංචි පුතා තුරුළු කරගෙන ප්‍රකාශ කරනවා යං කිංචිත්හි කතම් පුඤ්ඤං මහ්‍යමේව මාතුච්චතේ සබ්බේන තේන කුසලේන විසංසාමස්ස හඤ්ඤතු. මමත්
ඔබේ මෞතුමියන් දෙදෙනා මේ ජීවිතයේ යම්බඳු බ්‍රහ්මචාරී ජීවිතයක සීලමය පිනක්, දානමය පිනක්, මෛත්‍රී භාවනාමය පිනක්, ඒ වගේම කරුණා භාවනාමය පිනක්, මුදිතා භාවනාමය පිනක් සිද්ධ කරගෙන තිබේ නම් ඒ පුණ්‍යානුභාව බලයෙන් මේ මගේ සාම කුමාරයාගේ ශරීරයේ තියෙන යම් විසක් වේ නම් ඒ විස ප්‍රහාණය වේවා කියලා සිපගෙන වැළඳගෙන සත්‍යක්‍රියාවක් කළා. දැන් මේ දෙදෙනාම සත්‍යක්‍රියාවක් කළ අවසන් වෙනකොට ඒ පර්වතයේ ඉන්නව එක්තරා දේවතාවියක් බොහෝ කාලයක පටන් සුවර්ණ සාම කුමාරයාට හරීම ආදරයෙන් සෙනෙහසින් සුවර්ණ සාම කුමාරයාට සියලු ආරක්ෂා සංවිධානය කළා දෙනවා. ඉතින් අන්නේ දේවතාවියත් කියනවා පබ්බත්‍යාහං ගන්ධමාදනේ චිරරත්ත නිවාසිනී නමේ පියතරෝ කෝචි අඤ්ඤෝ සාමස්ස අඤ්ඤෝ සාමේන විජ්ජති. මම බොහෝ කාලයක් මේ ප්‍රදේශයේ මේ පර්වත ප්‍රාන්තයේ මේ ගන්ධමාදන ප්‍රදේශයේ මම වාසය කරනවා. මිග සම්මත නදී තීරයේ ප්‍රදේශයේ මම වාසය කරනවා. මේ ප්‍රදේශයේ මගේ විමානයේ පිහිටලා තියෙන්නේ. මට මේ ප්‍රදේශයේ ඉන්න දෙවියෝ මිනිස්සු ඒ කියන්නේ අමනුෂ්‍ය මේ සියලු දෙනා අතරින් සුවර්ණ සාම කුමාරයා තරම් ප්‍රිය වූ මනාප වූ වෙනනම් කෙනෙක් මට නැහැ. කවුද මේ කියන්නේ? මේ දේවතාවය කියන්නේ සුවර්ණ සාම කුමාරයා තරම් ප්‍රිය වූ අන්‍ය කෙනෙක් මට නැහැ. මේ දේවතාවිය කියනවා මනුෂ්‍ය ලෝකේ ඉන්න සුවර්ණ සාම කුමාරයා ඒ තරම් ප්‍රියයි, ඒ තරම් මනාපයි, ඒ තරම්ම සිල්වත්. නමේ පියතරෝ කෝචි අඤ්ඤෝ සාමේන විද්දති. මට සුවර්ණ සාම කුමාරයාට වැඩියෙන් ප්‍රිය කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක සත්‍යයක්. ඒ තේන සත්‍යවජ්ජේන විසං සාමස්ස හඤ්ඤතු. ඒක සත්‍යයක්මයි. ඒ සත්‍යානුභව බලයෙන් සාම කුමාරයාගේ ශරීරගත වෙලා තියෙන විස වේගය ශරීරයෙන් බැහැර වේවා කියලා ඒ දේවතාවියත් සත්‍යක්‍රියාවක් කළා. දැන් මුළු රාත්‍රියක් පුරාවට අම්මා ඊළඟට තාත්තා ඒ වගේම මේ දේවතාවිය සත්‍යක්‍රියා කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමින් සත්‍යක්‍රියා කරනවා. කොහොම හරි රැ එළි වෙනකම්ම දැන් සත්‍යක්‍රියා කළා. රාත්‍රිය ගෙවි අවසන් වුණා. අරුණ උදා වෙන මොහොතක් ආවා. ඉර එළිය නැගී යන මොහොතක් ආවා. ආන්නේ ඉර එළිය උදා වෙන මොහොතේ ඒ වගේම ඒ සූර්යාලෝකයේ නැගෙනහිර දිශාවෙන් අහස් කුසට නැගී පැතිර යන මොහොතේදී මේ සුවර්ණ සාම කුමාරයාගේ ශරීරයේ තියෙන විස වේගය ශරීරයෙන් ඉවත් වුණා. බැහැර වෙලා ගියා. ඒත් සමගම ඒ මොහොතේදීම සුවර්ණ සාම කුමාරයාට ප්‍රකෘති සිහිය ලැබුණා. අර තුවාලේ සනීප වුණා. වහාම සනීප වුණා මොහොතකින්. ඒ විතරක් නෙමෙයි අම්මගේ තාත්තගේ අන්ධ වෙච්ච ඇස් දෙක ඒ මොහොතේදීම පෙනී ගියා. ඒකත් හරි ආශ්චර්යමත්. ඒ වගේම නිරෝගී භාවය ඇති වුණා. ඇස් ලැබුණා, ඉර උදා වුණා. මේ සියලු සිදුවීම් ඒකක් ක්ෂණයක සිද්ධ වුණා. දැන් බලන්න ඒ යටි ආශ්චර්යමත් භාවය. බෙහෙතක් කරලා නෙමෙයි. වෛද්‍යවරයෙක් ළඟ ඉඳලා නෙමෙයි. වෙන යම් වූ ප්‍රතිකාරයක් කරලා නෙමෙයි. වෙන යම් හාස්කමකුත් නෙමෙයි. එතන තියෙන එකම දේ පුද්ගල ජීවිතයක තිබුණ උදාර ගුණ සත්‍යක්‍රියා ශීර්ෂයෙන් ප්‍රකාශ කිරීම. එනිසා Tamanගේ ජීවිතයේ විද්‍යමාන යම් ගුණයක් වේ නම් අන්නේ ගුණය වචනයෙන් ප්‍රකාශ කළ පුදුමාකාර විදිහේ සහනයක් ලබන්න පුළුවන් මේ ජීවිතයට. හැබැයි මේ දේ කරන්න නම් Tamanගේ ජීවිතයේ සතුව යම් සත්‍ය උදාර ගුණයක් පැවතිය යුතුයි. Tamanගේ ජීවිතයේ තියෙන නුගුණයන් පිළිබඳව සත්‍යක්‍රියා කරලා ඇතැම් අවස්ථාවල විවිධ දේ සිද්ධ කරපු අවස්ථා තියෙනවා ඉතිහාසයේ. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. Tamanගේ ජීවිතයේ එක උදාර ගුණයක් හෝ අකණ්ඩව අවිච්ඡින්නව ක්‍රමානුකූලව සම්පාදනය කරගෙන තිබීම. ඉතින් ඒ නිසා තම ජීවිතයේ විද්‍යමාන වන්නා වූ උදාර වූ උතුම් වූ පිවිතුරු ගුණ ජීවිත කාලයක් රැක ගැනීමෙන් එමගින් සුවිශාල ශාන්තියක් අපි හැම දිනාටම ලබන්න පුළුවන්. මේ මුළු කතාවේම තියෙන්නේ මහා පුදුම මෛත්‍රියක්. හිතලා බලන්න. කිසිම තැනක ක්‍රෝධයක් කරේ නැහැ, වෛරයක් කළේ නැහැ, ද්වේෂයක් කළේ නැහැ. පීලියක්ක රජතුමා නිරපරාධී තමයි ඊතලයකින් විද්දේ. ඒ නිරපරාධී ඊතලයකින් විදපුවාම සුවර්ණ සාම කුමාරයා හෙවත් අපේ බෝසතාණන් වහන්සේගේ ශරීරය සිදුරු කරගෙන ගියා. එක පැත්තකින් ඇතුළු වෙච්ච ඊතලය අනිත් පැත්තෙන් ගියා.
එච්චර වේගයකින් විද්දා. ඒ රජතුමාට ඒ තරම් නාග බලයක් තිබුණා. ඔබ හිතන්නේ මේ රජතුමා කවුරුන් වෙන්න ඇති කියලාද? ඒක තමයි සංවේග ජනක ඊළඟ කතාව. මේ රජතුමා තමයි අපේ සම්මා සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රෝපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේ. බලන්න මේ සංසාර ගමනේ ඇති බිහිසුණු භාවය. එතකොට මේ මහා භද්‍ර කල්පයේ තුලදීම අපේ ආනන්ද මහා ස්වාමින් වහන්සේ රජතුමා වෙලා අප මහා බෝසත් කුමරු තාපස කුමරෙකු ලෙස ඒ ඊතලයකින් විදුම් කනවා, පහර කනවා. කොච්චරනම් කේදනීයද මේ සංසාර ගමන. ඒ තරම්ම සෙනෙහසින්, ආදරයෙන්, මෛත්‍රියෙන් බොහෝම දිග ගමනක් ආපු දෙදෙනෙක් තමයි ආනන්ද ස්වාමින් වහන්සේ සහ මහා බෝසත් උතුමන් වහන්සේ. සංසාර ගමනේ අනේක ජාතීන්හි ඒ මහා බෝසතාණන් වහන්සේට නොයෙක් ආකාරයෙන් විශ්වසනීය ලෙස උපස්ථාන කළේ නොසෙල්වෙන සිතකින් ආනන්දයන් වහන්සේ. ඒක හරි පුදුම සහගතයි. ඉතින් එසේ නොසෙල්වෙන සිතකින් අදිෂ්ඨාන ශීලීව උපස්ථාන කරපු ඒ ආනන්දයන් වහන්සේ මේ විදියට එක ජීවිතයකදී රජවරයෙකු ලෙස මහා බෝසතාණන් වහන්සේට විසපවන ලද ඊතලයකින් විදින මට්ටමට මේ සංසාර ගමන නපුරු වෙනවා. ඒ නිසා අපි අතර අපි මේ ජීවත් වන ලෝකේ අපි සහ සම්බන්ධතා ඇති කරගෙන ඉන්න පුද්ගලයන් අතර මොන වගේ තත්වයන් ඇති වෙන්නට පුළුවන්ද? ඒ නිසා මේ සංසාරේ බොහෝම භයානකයි. සංසාරය කියන්නේ බොහෝම නපුරුයි. ඒ වගේම ඕන තරම් අවිනිශ්චිත භාවයන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එවන් සසර ගමනක් ඔබ යන්නේ මා යන්නේ. එනිසයි බුදුරජාණන් වහන්සේ සසර ආදීනව පෙන්වා වදාළේ. සංසාරයේ ඇති දුක්ඛිත භාවය, භීසණු භාවය, ඛේදනීය භාවය එනිසයි බුදුරජාණන් වහන්සේ නිතර නිතර සිහිපත් කළේ. එතකොට ඒ තරමින්ම පාරමී ධර්ම පුරපු එලෙසින් සංසාරයේ ගුණ පුරුදු කරපු අයට පවා අතර මගදී ඒ වගේ ව්‍යසනකාරී තත්වයක් උදා වෙනවා නම්, ඒ වගේ ඛේදනීය තත්වයක් උදා වෙනවා නම්, ඒ විදිහට අවාසනාවන්ත තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නම්, එහෙනම් සංසාර ගමන කියන්නේ සුළුපටු ආදීනවයක් තියෙන ගමනක් නෙවෙයි. දැන් සුවන්න සාම කුමාරයා දිව්‍ය ලෝකයෙන් තමයි මනුෂ්‍ය ලෝකෙට එන්නේ. එතකොට ඒ සුවන්න සාම කුමාරයාගේ අම්මා තාත්තා දෙදෙනා බොහෝම පිං ඇති, කාම විරාගී භාවනා කරපු බලවත් වූ තාපසවරු දෙදෙනෙක්. තාපසවරයෙක් සහ තාපසතුමියක්. එතකොට අම්මගේ බලය ගත්තත් බොහෝම ඉහළ සීල බලයක්, බ්‍රහ්මචාරී බලයක් තිබුණා. ඒ වගේම තාත්තගේ ශක්තිය ගත්තත් බොහෝම උසස් වූ සීල බලයක්, බ්‍රහ්මචාරී සීල බලයක් තිබුණා. සුවන්න සාම කුමාරයාගේ පැත්තෙන් ගත්තත් දිව්‍ය ලෝකෙන් චුත වෙලයි මනුෂ්‍ය ලෝකෙ පහළ වෙන්නේ. සාරාංශක කල්ප ලක්ෂයක් පුරන ලද පාරමී ජවයක්, පාරමී බලයක් තිබුණා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ ගත්තත් මහා කල්ප ලක්ෂයක් පුරාවට පිරු පාරමී බලයක් තිබුණා. දැන් බලන්න මේ කිහිප දෙනා එකතු වෙච්ච හැටි. මහා බෝසතාණන් වහන්සේගේ මෞතුමිය පියතුමා තමයි එදා ඒ එලෙසින් එකතු වුණේ. සුද්ධෝදන මහ රජතුමාත් මහා මායා දේවියන් දෙදෙනා. ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි රජවරයෙක් ලෙස ඊතලයකින් අප මහා බෝසත් කුමරු වන සුවන්න සාම කුමාරයාට විදින්නේ. එනිසා සංසාර ගමනේදී මේ වගේ දේවල් ඕන තරම් අපි අතර වෙන්න පුළුවන්. එහෙම ගමනක් නිසාම තමයි ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ නිතර නිතර අවධාරණ මුඛයෙන් දේශනා කොට වදාළේ අච්චරා සංඝාත මත්තම්පි අසුරු සැනක් ගහන මොහොතකදු ප්‍රමාදය වර්ණනා කරන්නේ නැහැ කියලා. අසුරු සැනක් ගහනවා කියන්නේ මේ ඇඟිලි දෙකක් එකතු කරලා පොඩි ශබ්දයක් නිකුත් කරන මොහොතක්. ඒ තරම් සුළු මොහොතකදී වද ප්‍රමාදය වර්ණනා කරන්නේ නැහැ. අප්‍රමාදී භාවයමයි අගය කරන්නේ. නොසෙල්වෙන භාවයමයි අගය කරන්නේ. ඒ කියන්නේ කුසල් දහම් අප්‍රමාදීව සම්පාදනය කිරීම විනා අන් පිළිසරණක් අපට නැති බවයි ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළේ. පරිනිර්වාණ මංචකේ වැඩ ඉඳගෙන ඒ තුන් ලෝකාග්‍ර ධම් රජුන් දේශනා කළේ ඒ අප්‍රමාදී භාවය. පුද්ගලයෙක් Tamanට පිහිටක් සලසා ගන්නවා නම් ඒ අප්‍රමාදී භාවයේ ජීවිතයේ සෑම තැනකම සෑම අංශයකටම සම්බන්ධ කර ගන්නට ඕන. ජීවිතයේ දහවල් කාලේ, රාත්‍රී කාලේ, අලුයම් කාලේ, උදෑසන කාලේ, එක දවසක් ගෙවෙද්දී හවස් කාලේ
මේ හැම තැනකම අප්‍රමාදීව මේ සිත කුසලාරම්මණයක නිමග්නව පැවැත්වීමේ දක්ෂතාවය ඇති කර ගැනීමෙන් අප්‍රමාදී භාවය ඇති වෙනවා. ඒක අමාරු දෙයක් වෙන්නට පුළුවනි. කාලයක් තිස්සේ නොමග දුවන ලද, වැරදි මාවතේ ගමන් කරන ලද, කාලයක් තිස්සේ නොමග ගිහිල්ලා කාමයන් පිළිබඳව මුසපත් වූ හිතක් ඇති කෙනෙකුට, කෙලෙසුන් පිළිබඳව මුසපත් වූ හිතක් ඇති කෙනෙකුට ඒ යම් තරමකට අපහසු වෙන්නට පුළුවන්. කොහොම වුණත් කෙලෙසුන්ගෙන් අකුසලයන්ගෙන් සිත අයත් කර තැබීමේ දක්ෂතාවය ඇති වුණාට පස්සේ ඒ විරාගී භාවය ඉන් අනතුරුව මනසට පුදුම සිහිලක් වෙනවා. කෙලෙස් සහිත මනසකින් යම් පුද්ගලයෙක් සක්ලේශී ආස්වාදයක් විඳිනවා නම් ඒ කෙලෙසුන් පහව යෑමෙන් අනතුරුව විඳින විරාගී ආස්වාදයේ අස්වැසිල්ල මෙපමණයි කියලා කියන්න බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙලෙස් සහිත පුද්ගලයෙකුගේ ඒ කෙලෙස් සහිත මනෝභාවය උපමා කරනවා හරියට දුගඳ හමන මඩ ගොහරුවකට. කෙලෙස් සහිත මනෝභාවය දුගඳ හමන මඩ ගොහරුවක් වගේ. විරාගී මනෝභාවය, කාමච්ඡන්දය, ව්‍යාපාදය පහව ගිය මනෝභාවය ඒ මානසික මට්ටම හරියට පස්පියුම් පිපී ගිය සුනීල ජල තලාවක ඇති මිහිරියාව වගේ. එහෙමයි දේශනා කළේ. කාමය කියන්නේ දුගඳ හමන මඩ ගොහරුවක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේම කාමයෙන් වෙන්වීම හරියට පස්පියුම් පිපී ගිය දර්ශනීය රමණීය පොකුණක් වගේ. කිසිදාක කැළතෙන්නේ නැති, බොර වෙන්නේ නැති. එනිසා මේ කාම විරාගයට හිත හරවා ගැනීම බොහෝම අමාරුවෙන් වද සිද්ධ කළොත් එමගින් ලැබෙන අස්වැසිල්ල සැනසිලිදායක බව හරි පුදුම සහගතයි. එනිසා අපි දක්ෂ වෙන්නට ඕනේ ලැබිච්ච ලස්සන ජීවිතය බුද්ධ ශාසනය අනුවම යොමු කර ගනිමින්, පුහුණුවට ගනිමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කළ ඒ උතුම් විරාගය, කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් ඉවත්ව ලබන මානසික සුවය, සනීපය, සතුට, අස්වැසිල්ල, සහනශීලී භාවය අත්විඳ ගන්නට. ඒකට වෙන අවස්ථාවක් ආයෙයිද කියලා කියන්න බෑ. මේ ලද ලස්සන ජීවිතය තමයි අපට ලැබෙන අවසානම අවස්ථාව ලෙස සැලකිය යුත්තේ. හේතුව තමයි මේ මහා භද්‍ර කල්පයක් දැන් ගෙවි ගියා. භද්‍ර කල්පයෙන් සෑහෙන කාලයක් බුදුරජාණන් වහන්සේලා 4 නමක් මේ වෙනකොට මේ මහා භද්‍ර කල්පයේ මේ මහා පොළොවට පහළ වුණා. ඒ වගේ බුදුරජාණන් වහන්සේලා 4 නමක්, එහෙම නැත්නම් මේ මහා භද්‍ර කල්පයේ තව එක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. 5 වන බුදුරජාණන් වහන්සේ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මෙලෙසින් එකම මහා කල්පයක බුදවරු 5 නමක් පහළ වෙන කල්පයක් බුද්ධ වංශ ඉතිහාසයේ කොතනකවත් මුණ ගැහෙන්නේ නැහැ. එනිසා හරි ආශ්චර්යමත් මේ මහා භද්‍ර කල්පය. හරිම විස්මිතයි. හරිම පුදුම සහගතයි. ඒ විස්මිත වූ පුදුම සහගත වාසනාවකින් හෙබි මේ වගේ මහා කල්පයක ඉපදිලා දැන් බුද්ධ ශාසන 4ක් ඉක්ුත්ව ගිහිල්ලා තියෙනවා. ඒ බුද්ධ ශාසන 4ක් ඉක්ුත්ව ගියා කියන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් දැන් එන්නම අපෙන් ඈත් වෙලා යනවා. දැන් අවුරුදු 2500කට වැඩි කාලයක් ඉක්ුත් වෙලා ගියා. තවත් යම් බඳු කාලයකින් අනතුරුව මේ ඇහෙන බුද්ධ වචන නැසී යාවි. සිල්වත් ගුණවත් මහා සංඝරත්නයේ ලෝකේ අතුරුදන් වෙලා යාවි. සිල් ගුණ පුරණ උපාසක උපාසිකාවරු නැති වේවි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකේ නැති වෙලා යාවි. ඉතින් ওই විදිහට මේ ශාසනයත් අතුරුදන් වෙන තව වැඩි කාලයක් නැහැ. සීමිත වර්ෂ ගානකින් අනතුරු මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදන් වෙලා යනවා. එතකොට අපේ ජීවිත දැන් සංසාරයේ ගෙවූ කල්පගාන, සංසාරේ විඳපු දුක්ඛ සම්භාරය, ඒ ඉතිහාසයේ දිගපළල අපි දන්නේ නැහැ. එහෙම නොදන්නා අනන්ත දිගක් ඇති, අනන්ත පළලක් ඇති සංසාරේ ඉපදී මෙරි ජාති ජාතීනි අනේක දුක් විඳ ආවා. ඒ විඳපු දුක් ගැන දැන් මතකයකුත් නැහැ. ඒ විඳපු දුක් වල ඇති බිහිසුණු බව ගැන දැන් අදහසකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි හැමදේම කියලා දුන්නේ. ඉතින් නිසා මේ ලද ලස්සන ජීවිතය අපට මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පිහිටුවා බුදුරජාණන් වහන්සේගේ දහමෙන් විනයෙන් මේ ජීවිතේ සරස ගන්න ලැබුණේ නැත්නම් ඒක ලොකු අවාසනාවක්. ඒ නිසා සංසාරේ වැරදුනා වගේ අපිට මේ ජීවිතෙත් වරදින්නට පුළුවන්, ප්‍රමාදයටපත් වෙලා කල් ගෙවුවා. ඒ නිසා සෑම ඇසිල්ලකම එකම හෝ කුසල් සිතක් උපදවාගෙන ගෙවන්න පුළුවන් නම් යා තමයි මේ ලෝකේ දක්ෂයා කියලා කියන්නේ.
ඒ කුසල් සිත පහළ වෙන්නේ බුදු ගුණයක් අරමුණු කරගෙන වෙන්න පුළුවන්. මෛත්‍රී භාවනාවේදී වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් වෙන විපස්සනා අරමුණකින් වෙන්න පුළුවන්. සක්මනක වෙන්න පුළුවන්. පරයන්ක භාවනාවක වෙන්න පුළුවන්. දානයෙන් වෙන්න පුළුවන්. සීලයෙන් සංඝෝපස්ථානයෙන් වෙන්න පුළුවන්. කොතනකින් හෝ කමක් නැහැ. අනිත්‍ය සංඥාව වැඩිවීමෙන්, දුක්ඛ සංඥාව වැඩිවීමෙන්, අනාත්ම සංඥාව වැඩිවීමෙන්, චතුරාර්ය සත්‍ය විමසීමෙන් මේ ධර්මයෙන් අනේක ආකාරයෙන් විමසීම තුළ ඒ කුසල් පිට නොඑක ආකාරයෙන් පහළ වෙනවා. ඒ පහළ වෙන කුසල් පිට සම්භාරය කවදා හෝ දවසක ඔබට මහ පුදුම රක්ෂාවරණ ගුත්තියක් වෙනවා. ආරක්ෂාවක් වෙනවා, පිහිටක් වෙනවා, පිළිසරණක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ ආරක්ෂාව, පිහිට, පිළිසරණ අප්‍රමාදීව ලැබීමට මේ ඔබට ඉතුරු වෙලා තියෙන ඊටාම සුළු කාලයක්. ඊටාම කුඩා කාලයක්. අන්නේ සුළු කාලවකවානෝ, කුඩා කාලවකවානෝ අප්‍රමාදීව ජීවිතයට මනාව ගල්ප ගන්න. අපි තනි වෙන වෙලාවක් එනවා, අසරණ වෙන වෙලාවක් එනවා, කාත් කවුරුවත් නැති වෙන වෙලාවක් වෙනවා. අන්නේ වෙලාවේදී කවුරු ළඟ හිටියත් කාටවත් අපිට පිහිට වෙන්න බැරි වෙනවා. ලෙඩ රෝග හැදෙනවා, අනේකාකාර ව්‍යාධීන්ට ගොදුරු වෙනවා. කායික අපහසුතාවයන්ටත් වඩා බොහොම බලවත් මානසික වේදනා ඇති වෙනවා. ඉතින් මේ වාගෙන් බැටකමින් ජීවත් වෙලා ඉඳලා කොයි වෙලාවක මැරිලා යනකොට ඒ අකුසල් පිටවිල්ලක්වත් හිතට ආවොතින් ඉන් අනතුරුව යන ජීවිතයත් බොහොම දුක්ඛිත අවාසනාවන්ත අඳුරු ජීවිතයක් වෙනවා. ඉතින් මොන පැත්තෙන් හැරී බැලුවත් ජීවිතය කියන්නේ අන්නේ බඳු අවාසනාවන්ත තත්වයකට ඕනම මොහොතක ගමන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ජීවිතයේ අවාසනාවෙන් බේරෙන්නට ශක්තිමත් පදනමක් දාගන්න මේ අමා ධර්මය ඔබට දේශනා කරන්නේ. එදා සුවර්ණ සාම කුමාරයාගේ ඉවසීම බලන්න. සාමාන්‍යයෙන් කෙනෙකුට අහේතුකව, ඒ කියන්නේ කිසිම වැරැද්දක් නැතිව ඊතල පහරක් කන්න සිද්ධ වුණොත් එහෙම මොනතරම් වෛරයක් හිතේ ඇති වේද? මම කිසිම වැරැද්දක් නැහැ. වැරැද්දක් නැතුව ඇයි මට විද්දේ? මම වනාන්තරයක තපස්කම් කරගෙන ඉන්න තාපසවරයෙක්. මේ වගේ මං කෙනෙකුට ඇයි මේම හිංසා කළේ? සාමාන්‍ය කෙනෙක්ගේ බැලූ බැල්මට එතන ඒ රජතුමාගේ ප්‍රබල වැරැද්දක් තියෙනවා. ඒ රජතුමා නිරපරාධේ මේ තාපස කුමාරයෙකුට විද්දයි තලයකින්. රජතුමාගේ තියෙන උමතු බලය නිසා එක පැත්තකින් මාංශ දඩේමේ ගිහිල්ලා, සත්ව දඩේමේ ගිහිල්ලා ඒ පෞකාර හැඟීම නිසා විද්දා. හැබැයි ඒ පෞකාර හැඟීමෙන් එදා ඊතලෙන් විදපු කෙනා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මේ සම්බුද්ධ ශාසනයේ අග්‍රෝපස්ථායක තනතුර ලැබපු කෙනෙක්. එතකොට එහෙම හිතලා බැලුවත් මේ සංසාරය ගැන හැම පැත්තකින්ම ආදීනව මෙනෙහි කරන්නයි සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් වාසනාවන්ත ගමනක් කියලා කියන්නට බෑ. සුවර්ණ සාම කුමාරයා මහා මෛත්‍රියෙන්, සුවර්ණ සාම කුමාරයාගේ අම්මා තාත්තා දෙන්න මහා මෛත්‍රියෙන් ඒ වනාන්තරයේ හිටපු වන දේවතාවිය එදා සත්‍යක්‍රියාවක් කළා. මේ සුවර්ණ සාම කුමාරයාට වඩා ප්‍රිය කෙනෙක් මට මේ වනාරණේ නැහැ කියලා. දෙවියන් අතරවත් නැහැ කියලා. ඉතින් මේ සත්‍යක්‍රියා, මේ කුසල ශක්තියේ බලයෙන් අන්තිමට මේ හැමදෙනාම සුවපත් වුණා. අම්මගේ තාත්තගේ දෙදෙනාගේ දැස ලැබුණා. සුවර්ණ සාම කුමාරයාගේ විස ඉවත් වෙලා ගියා. ඒ වගේම සුවර්ණ සාම කුමාරයාගේ ඒ වනය නැත්තම් තුවාලය සනීප වුණා. ඉතින් ওই විදිහට මහා පුදුම හාස්කම, පුදුම ආශ්චර්යයක් ලැබුවා ජීවිතේ මේ මහා භද්‍ර කල්පයේ. ඒ වගේ මේ දේවතාවිය තමයි මෙදා උප්පලවන්නා නමින් අග්‍ර ශ්‍රාවිකා තනතුර මේ සම්මා සම්බුද්ධ ශාසනය ලබන්නේ. බලන්න මේ එකතු වීම සංසාර ගමනේ. ඒ නිසා යහපත් වූ උදාර චේතනාවන්ගෙන් අපි එකතු වෙන්නට ඕනේ. වැරදි දේවල් වෙනුවෙන් එකතු වුණාම කෝපයට, ක්‍රෝධයට, වෛරයට ආවඩන දේවල් වෙනුවෙන් එකතු වුණාම බොහොම නරක ගමනක් තමයි අපි හැමදෙනාටම සංසාරේ යන්න සිද්ධ වෙන්නේ. එනිසා මේ බිහිසුණු වූ නපුරු වූ නරක ගමනක් දුකසේ ගමන් කරනවට වඩා බොහොම සීලවන්තව, ගුණවන්තව, පිරූ පින් ඇතිව අපිට මේ ජීවිතයෙන් ගමන් කරන්න ලැබෙනවා නම් සංසාර ගමන සුවදායක වෙනවා. එනිසා අද මේ ලස්සන ජීවිතයේ ඔබට පුළුවන් ඒ සුවදායක අනාගතය උදා කරගන්න, ගුණාත්මක වෙනසක් ජීවිතේ ඇති කරගන්න. ඒ සඳහා සීලයයි අවශ්‍ය වෙන්නේ. සීලවන්තකම සහ ගුණවන්තකම, අවංක භාවය, අව්‍යාජ වෙන්න හැම වෙලාවකම කිසිම තැනක වංචනික කොහොන් පැවතුම් ඇති කරගන්න එපා. එයින් සිද්ධ වෙන ප්‍රධානතම හානිය සිද්ධ වෙන්නේ තමන්ගේ ජීවිතයටයි. අපි තව කෙනෙක්ව රවට්ටන්නට හෝ වංචා කරන්නට හෝ හිතුවොත්, කල්පනා කළොත්, තව කෙනෙක්ගේ ජීවිතය අඳුර හෙලන්න හෝ කල්පනා කළොත් ඒ සෑම මොහොතකදීම ඇති වෙන්නේ තමන්ගේ ජීවිතයට සුවිශාල අනතුරක්. ඒ නිසා තමන් අවංකවම අව්‍යාජව සිල්වතෙක් වෙන්න. වැටෙන්න පුළුවන්. වැටි නැගිටින්න.
එනිසා ධෛර්යමත් වෙන්න, අදිෂ්ඨානශීලී වෙන්න, යහපත් වූ ක්‍රමෝපායකින් ජීවිතය පවත්වන්න. කොච්චර වාසි ලැබුණත්, කොච්චර තනතුරු ලැබුණත්, මොනතරම් දේවල් ලැබුණත් අධර්මයෙන් දේවල් ලං කරගන්න එපා. අධර්මානුකූලව ලං වෙන දේවල් ඈත් වෙලා යද්දී හිතට මහා පුදුමාකාර වේදනාවක් ඇති වෙනවා. එනිසා දේවල් ධර්මානුකූලව ලං කරගන්නවා නම් ඒක ඇති වරදක් නැහැ. හැබැයි සීල් බිඳගෙන ගුණය බිඳගෙන සිල් ගුණ නැති වෙලා දේවල් ජීවිතය හොයන්න ගියොත් අවසානයේ හොයාගත්ත දෙයට වැඩි ආයුෂක් නැති වෙනවා. Tamante ඒ දේ අතහැරිලා යනවා. එහෙනම් Tamanta කියලා දෙයක් එකතු කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අප්පමත්තා සතිමන්තෝ සුසීලා හෝත භික්කවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්කත. මේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන ආසන්නයේ වදාළ උතුම් සම්බුද්ධ වචනයක්. අප්පමත්තා සතිමන්තෝ මහණෙනි නුඹලා අප්‍රමාදීව සිහි ඇති අය බවට පත් වෙන්න. අප්පමත්තා සතිමන්තෝ සුසීලා හෝත භික්කවෝ ඉක්මනින්ම සිල්වත් වෙන්න. සුසීලා හෝත භික්කවෝ සුසමාහිත සංකප්පා සමාධිමත් සිතක් කොහොම හරි ඇති කරගන්න. සචිත්ත මනුරක්කත තමන්ගේ සිත ආරක්ෂා කරගන්න. සිත ආරක්ෂා කරනවා කියන්නේ අකුසල් දහම් වලින් පුළුවන් තරම් ඈත් වෙලා කුසල් දහම් සම්පාදනය කිරීමෙන් පමණමයි සිත ආරක්ෂා වෙන්නේ. සචිත්ත මනුරක්කත ඒ සිත ආරක්ෂා කරගත්තොත් විතරයි පුද්ගලයෙකුට මෙලොවත් පරලොවත් සුවදායක වෙන්නේ. එහෙනම් සිත රැක ගන්න මේ උදාර බණපදයේ ඔබ ජීවිතේට ගල්ප ගන්න. සුවන්න සාම කුමාරයා විසපීත ඊතලයක් කය සිදුරු කරගෙන යද්දී පවා සිත ආරක්ෂා කරගත්තා. වෛරයට තරහවට එන්න දුන්නේ නැහැ. යුක්තිය අයුක්තිය හෙව්වේ නැහැ. එතුමා ප්‍රකාශ කළේ මට වෛර කරන්න කෙනෙක් නැහැ. මමත් කාටවත් වෛර කරන්නේ නැහැ. මේ මොකද වුනේ කියන එක විතරයි කියුනේ. ඒ වගේම සුවන්න සාම කුමාරයාගේ අම්මයි තාත්තයි දෙන්න. ඒ රජතුමා දැනගත් මේ රජතුමා තමයි විදලා තියෙන්නේ කියලා. නමුත් වෛර කරේ නැහැ. මම පින් රැස් කළා, භ්‍රමචර්යාව පුරුදු කළා. මේ පින් බලයෙන් මගේ පුතුගේ ශරීරයේ ඇති විස වේගයේ ප්‍රහාණය වේවා කියලා සත්‍යක්‍රියා කළා. බලන්න හිතලා. කොච්චරනම් වටිනවද ඒ උදාර සත්‍යක්‍රියා කුසල බලය. එහෙනම් මේ තාපසතුමී එදා සිත රැකගත්තා. ගිහි ජීවිත ගත කරද්දී පවා. ඒ වගේම සුමන්න සාම කුමාරයා සිත රැකගත්තා. අකුසලයකට එන්න නොදී. ඒ වන දේවතාවේ සිත රැකගත් අකුසලයකට එන්න නොදී. ජීවිතේ අමාරුම මොහොතක්, අසීරුම මොහොතක්, බොහෝම සෝචනීය දුක්ඛදායක මොහොතක්. පුංචි රන්වන් කුමාරයෙක් අවුරුදු 16 වැල්ලේ වැතිරලා එන ලේ පිට වෙලා. ඒ වගේම ඒ රජතුමා නපුරු විදියට ඒ ඊතලයකින් විදලා අම්මයි තාත්තයි දෙන්නගේ ඇස්සන්ද වෙලා කාත් කවුරුවත් නැති වෙලාවක්. බොහෝම අසරණ, බොහෝම දුක්ඛිත නිමේෂයකදී උපරිම වශයෙන් කුසලයේ පිහිටලා මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ කළා. මෛත්‍රී පරමත්ත පාරමිතාවක් ලෙස එහෙම සම්පාදනය කළ මේ ජීවිතයේ ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ මහා මෛත්‍රිය ලොවට මුදා හැරියා. අනන්ත සත්වයෝ සුවපත් වුණා. අනන්ත සත්වයන්ගේ හද సంతානවල ඇවිල නැගුණ රාග ගිනිදල්, ද්වේෂ ගිනිදල්, මෝහ ගිනිදල් සදා කාලයට නිවී ගියා. සුවපත් වුණා හද මඩලු. නිවී ගියා හද సంతාන. ඒ වගේම වැරදි පාරෙන් බොහෝ දෙනෙක් අත මිදුණා. ඒ වගේම අව්‍යාජ හිත් ඇති, අවංක සිත් ඇති, පිරිසුදු සිත් ඇති උදවිය බවට පත් වුණා. ඒ නිසා ඒ මාවතේ ගමන් කරන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩි මාවතේ හැම දිනාටම මේ මිහිරි බණපදයේ උපකාර වේවා කියලා මම ඒකාන්ත වශයෙන්ම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. මෙතෙකින් රැස් කර ගන්නා ලද සියලු කුසල ධර්ම සම්භාරය සියලු දෙවියන්ටත්, සියලු බ්‍රහ්මයන්ටත්, නාග ගුරුළු සුපර්ණාදීන්ටත්, ඥාතීන්ටත් හැම දිනාටම අයිති වේවා කියලා පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. මේ අමා ධර්මයේ ශ්‍රවණය කරපු සිත පහදවාගෙන සමන් යොමු කළ පින් බලේනොත්
ඒ වගේම අනන්ත බුදු ගුණ, අනන්ත ධම් ගුණ, අනන්ත සංඝ ගුණ සත්‍යානුභාව බලයෙන්ුත් පින්වත් ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, කායික මානසික සැනසෙලි වේවා, සිත නිවේවා, ගත නිවේවා, තබන පියවරක් පාසා සැනසෙලි වේවා, ගන්නා හෙළන සුසුම් රැල්ලක් පාසාම සැනසෙලි වේවා, මෛත්‍රියෙන් කල් ගෙවන්න ලැබේවා, ඉවසීම, දයාව, අනුකම්පාව දියුණු වේවා, පිනෙන් ජීවිතේ වාසනාවන්ත කරගන්න, පින් පුරා ගන්න ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුරම නිවන් දක්නා ජාති දක්වා හැම දිනාටම හිමි වේවා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු. සාධු සාධු සාධු. සමාජ සංගායනා